සුබ දවසක් දයාබර දරුදරියනි. මුදල් සහ මූල්‍ය ආයතන කියන නිපුණතාවය යටතේ අද අපි කතා කරන්නේ ගිවිසුම්ගත ඉතිරි කිරීමේ ආයතන පිළිබඳව. මේකේ තියෙන විශේෂත්වය මම එදා ඔබට කිව්වා යම් කාල පරිච්ඡේදයක් සඳහා ජනතාවගේ මුදල් තැන්පතු විදිහට බාර ගන්නවා. හැබැයි ආපසු අපට ඒවා ලබා ගන්න පුළුවන් වෙන්නේ අපට ඕන වෙලාවට නෙමෙයි. ඒ ගිවිසුමේ තියෙන ආකාරයට. ගිවිසුමේ තියෙනවා නම් මේ සල්ලි ඕගොල්ලන්ගේ තමයි. හැබැයි ගන්න පුළුවන් වෙන්නේ අවුරුදු 55ද කියලා 55ද. ගිවිසුමේ තියෙනවා නම් අවුරුදු 20කට පස්සේ මේ සල්ලි අපි දෙන්නේ කියලා ඒ විදිහට ගන්න වෙන්නේ. නමුත් ඔබ දන්නවා ස්ථාවර තැන්පතුවක තියෙන සල්ලි වුණත් ඒ කාලයට පෙර වුණනම් අපිට ගන්න පුළුවන්. පොලි අඩු වෙන එක විතරයි වෙන්නේ. මේක එහෙම නෑ. මේකේ ගිවිසුමට අනුකූලව තමයි ඒ තැන්පතු මුදල් ආපහු ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙවැනි ගිවිසගත් ඉතිරි කිරීමේ ආයතන ගණනාවක් අපි දන්නවා. එකක් රක්ෂණ සමාගම්. අනිත් පැත්තෙන් සේවක අර්ථ සාධක අරමුදල. සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල්. වෙනත් රජයේ විශ්‍රාම වැටුප් අරමුදල් වගේ දේවල්. මේ වගේ විවිධාකාරයේ අරමුදල් ආයතන තියෙනවා. ගිවිසුමට අනුකූලව තමයි මේවැය තියෙන මුදල් ආපහු ලබා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේකේ පළවෙනි එක අපි ගත්තොත් රක්ෂණ ආයතන පිළිබඳව ඇත්තට මේවැය මිනිස්සු ජීවිත රක්ෂණ උප්පු ලබා ගැනීම කරනවා. ඊට අමතරව සාමාන්‍ය රක්ෂණ උප්පු ලබා ගැනීම කරනවා. විශේෂයෙන් ජීවිත රක්ෂණ උප්පු වල සල්ලි යොදනකොට අවුරුදු ගණනාවක් අපි එංගත්වයකට එනවා. අවුරුදු 20කට තමයි ඔප්පුව ගන්න. අවුරුදු 10කට, අවුරුදු 25කට. ඒ 25 ඇතුළත සමහරට ඒ පුජ්‍යලයා මිය ගියොත් යපෙන්නන්ට හම්බ වෙනවා. මිය ගියේ නැත්නම් ඒ 25න් පස්සේ ඒ පුජ්‍යලයාට සල්ලි හම්බ වෙනවා. අපට ඕන විදිහට ගන්න බෑ. සේවක අර්ථ සාධක අරමුදලත් ඔබ අහලා තියෙන එකක්. EPF Employee Provident Fund. මේකට සේවා යෝජකයා සේවකයාගේ දල වැටුපෙන් 12%කුයි සේවා දායකයා එයාගේ වැටුපෙන් 8%ක් අඩු කරගෙන 20%ක් සේවක අර්ථ සාධක අරමුදල් දෙපාර්තමේන්තුව යටතේ මහ බැංකුව වෙනම මේ අරමුදල් රැස් කරනවා. එතකොට මේ 120 අපිට කවදා හරි ගන්න පුළුවන් වෙන්නේ පිරිමි කෙනෙක්ට අවුරුදු 55දී කාන්තාවට 50දී. සුවිශේෂ අවස්ථා කීපයක් ඇරෙන්න අපට ඕන විදිහට ගන්න බෑ ඒවා. ඒවත් අපේ සල්ලි, අපි වෙනුවෙන් යෝජකයා දෙන සල්ලි, අපේ වැටුපෙන් අඩු වෙන සල්ලි. හැබැයි අපට ඕන විදිහට ගන්න බෑ. ඒවත් ගිවිසගත් ඉතුරුම් ආයතන හෝ අරමුදල්. සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල ETF. සේවා යෝජකයන්ගේ භාරකාර අරමුදල. සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල ගත්තොත් ඒකට යෝජකයා විතරක් සේවකයා වෙනුවෙන් 3%ක් මේ අරමුදලට සල්ලි යවනවා. 3%ක් අරමුදලට සල්ලි යවනවා. ඒකත් අපිට ගන්න පුළුවන් වෙන්නේ කවදා හරි අපි විශ්‍රාම යන දවසේ තමයි. ඒ දෙකම පෞද්ගලික අංශය හා රාජ්‍ය සංස්ථා මණ්ඩලවල අයටයි තියෙන්නේ. ඊට අමතරව වෙනම රජයේ වෙනම විශ්‍රාම වැටුප් අරමුදල් පවත්වා යන ඒවා තියෙනවා. රාජ්‍ය සේවා අර්ථ සාධක අරමුදල් තියෙනවා. ඒ සියලු දේවල් යම් කාලයකට පස්සේ තමයි හම්බ වෙන්නේ. ඒතර මේ ඔක්කොම ගත්තොත් හැම වෙලාවකදීම අපේ සල්ලි තමයි මේ වැය තියෙන්නේ. හැබැයි අපට ඕන විදිහට ඒවා ලබා ගැනීම හැකියාවක් නැහැ. ගිවිසුමේ තියෙන විදිහට තමයි අපහු ගන්න පුළුවන් වෙන්නේ. රාජ්‍ය සේවා අර්ථ සාධක අරමුදලත් ඒ වගේ එකක්. ඒකෙත් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව තමයි කළමනාකරණය කරනු ලබන්නේ. ඉතින් ඒ නිසා මේවා එකක්වත් අර ඒ කාල පරිච්ඡේදය තුල දැම්ම මුදල් අපට ඕනේ ආකාරයට ගන්න බෑ. ව්‍යතිරේක අවස්ථා තියෙනවා ගන්න පුළුවන් අවස්ථා. දැන් උදාහරණ සේවක අර්ථ සාධක අරමුදල එහෙම රජයේ සේවකයට මාරු වුණොත් ඒක ගන්න පුළුවන්. කාන්තාවක් නම් පිටරට යන්න වීසා අරගෙන යනවා නම් ලංකාව අතහැරලා එයාට EPF ETF සල්ලි ගන්න හැකියාවක් තියෙනවා. කාන්තාවකට විවාහ වෙද්දී ඊට අමතරව කෙනෙක් පිටරටකට වීසා අරගෙන යනකොට මේවා ලබා ගන්න පුළුවන්.
හොඳයි. ඒ ටික පිළිබඳ මම හිතනවා තොරතුරු ඔබට තියෙනවා. ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතන පද්ධතිය තුල ක්‍රියාත්මක වන නිශ්චිත කාලයක් සඳහා යම් යම් පුජ්‍යලයන්ගේ විවිධ ස්වරූපයේ ඉතුරුම් බාර ගැනීමක් සිදු කරන අරමුදලක් හෝ ආයතනයක් කියලා තියෙනවා. ඊට පස්සේ ඒවා අතරතුර රක්ෂණ සමාගම් හෝ රක්ෂණ ආයතන තියෙනවා. ඒවා විවිධ රක්ෂණ ඔප්පු නිකුත් කරලා ගොඩ නැගෙන අරමුදල්. ඉතින් රක්ෂණ ආයතන මේ අරමුදල් එකතු කරලා ඒ අය වෙළඳ පොලේ ණය දීම සඳහා යොදා ගන්නවා. ඇත්තට මෙයත් මූල්‍ය අතරමැදිකරණයක් තමයි කරන්නේ. රක්ෂණ සමාගම් වලට මිනිස්සුන්ගේ රක්ෂණ ඔප්පු මිනිස්සුන්ගේ මුදල් එකතු කර ගන්නවා රක්ෂණ ඔප්පු නිකුත් කරලා ඒ සල්ලි අරගෙන මූල්‍ය වෙළඳ පොලේ නැවත යා ණය දෙනවා. බැංකුවක් හා සමානයි. ඒ නිසා අරමුදල් අරගෙන රක්ෂණ අරමුදල් අරගෙන ඒව තියන් ඉඳලා දැන් පුජ්‍යලෝ අරමුදල් ගත්ත ගමන් මිය යන්නේ නැහනේ. ඒ නිසා සුළු පිරිසකට ඒවා දෙනවා. අනිත් ඒවා ඔක්කොම ආයෝජනය කිරීමක් කරනවා. ඒ තමයි රක්ෂණ සමාගම් වල ස්වභාවය. selling co-insurance සීමා සහිත සනස රක්ෂණ සමාගම් මේවට නිදසුන් විදියට අපිට ගන්න පුළුවන්. ඊළඟ සේවක අර්ථසාධක අරමුදල මේක රාජ්‍ය සංස්ථා මණ්ඩල හා පෞද්ගලිකාංශයේ සේවකයන්ට ස්ථාපිත කරලා තියෙන අරමුදලක්. මේකෙන් විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක නොවන රාජ්‍ය සංස්ථා මණ්ඩලවල හා පුජ්‍යලිකාංශයට අයත් වෙනවා කියනවා. විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ අවම වශයෙන් එක සේවකයෙක් හිටියත් මේ EPF එකේ අරමුදලට දායක වෙන්න ඕනේ. සේවය 12ක් සේවකයාගේ වැටුපෙන් 8ක් අඩු වෙන ආකාරයට. ඊළඟට මේකේ අරමුදල කම්කරු දෙපාර්තමේන්තුව පරිපාලනය කරනවා. හැබැයි මේකේ සල්ලි ඔක්කොම මහ බැංකුවේ තමයි තියෙන්නේ. මහ බැංකුවේ අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවෙන් තමයි අරමුදල කළමනාකරණය කිරීම කරන්නේ. ඊළඟට සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල employee trust fund මේකත් අර වගේමයි සංස්ථා මණ්ඩල හා පෞද්ගලිකාංශයේ සේවකයන්ට මුළු ඉපැයීම් වලින් 3%ක් යෝජකයා ගෙවුම් ලබයි. හැබැයි මේකේ විශේෂත්වයක් තියෙනවා. මේකේ ස්වයං රැකියාවල නිරත වෙන අයටත් ඒ වගේම සංක්‍රමණික සේවකයන්ටත් මේ අරමුදලට දායක වෙන්න පුළුවන්. සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදල් මණ්ඩලය විසින් අරමුදල පරිපාලනය කරනු ලබයි. ඒ කියන්නේ දැනට ලංකාවේ ඉඳලා පිටරට රස්සා කරන අයටත් මේකට දායක වෙන්න පුළුවන්. ස්වයං සේවා නියුක්ති අයටත් දායක වෙන්න පුළුවන්. සේවක අර්ථසාධක අරමුදලට එහෙම බෑ. මේක අපි කතා කරා රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල මේ අරමුදල විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කළමනාකරණය කරනවා. රටක මූල්‍ය ආයතන පද්ධතිය ව්‍යාපාර සේවාවක් ලෙස වැදගත් වන ආකාරය. ඒත් ඇත්තටම මූල්‍ය ආයතන පද්ධතිය කිව්වහම ඉතින් ඔබට මතක ඇති මේකට මූල්‍ය වෙළඳපොළ යටතේ තියෙන සියලුම මූල්‍ය ආයතන අයිති වෙනවා. බැංකු නොවන ඔක්කොම. ඒ සියල්ලම ව්‍යාපාරවලට කෙටි කාලීන, දිගු කාලීන ණය අරමුදල් සැපයීම් කරනවා. වාණිජ බැංකු වගේ ඒවා බැංකු වෛරා වගේ ඒවා පවා සපයනවා. ඊට අමතරව කල්බදු පහසුකම් වගේ දේවල් වත්කම් ගන්න ලීසින් පහසුකම් සපයනවා. මේ ආයතනවල තියෙන මුදල් ආරක්ෂා කරලා දෙනවා තැන්පතු විදිහට. ඊට අමතරව උකස් කටයුතු විදේශ විනිමය ගනුදෙනු කරන්න වෙන ණයවර ලිපි නිකුත් කිරීම වගේ දේවල් සමහර කුලී පිට ගැනුම් පහසුකම් සැපයීම කරනවා. උපදේශක සේවා සපයනවා. මේ වගේ මේ මූල්‍ය ආයතන පද්ධතිය ගත්තොත් ව්‍යාපාරිකයන්ට වැදගත් සේවාවක් ඉටු කරනවා. සමහර ආයතන තියෙනවා කාට හරි මුදල් ණයට දුන්නාම ඒ ණය එකතු කරලා දෙන කටයුත්තක් කරනවා. අපි ඒකට කිව්වා සාධ්‍යකරණය කියලා. ඒ වගේම සමහර විට ඔය කිවිසකත් ඉතුරුම් ආයතන වගේ දේවල් ව්‍යාපාරවල පැවැත්ම රකින්න තමන්ගේ ව්‍යාපාර කටයුතු වලට දාලා දේවල් රක්ෂණය කරලා දෙනවා. දේපොළ රක්ෂණය කරලා දෙනවා, සොර සතුරු වදුරු රක්ෂණය කරලා දෙනවා. මුදල් අතර සමහර විට මුදල් ගෙන යාමේදී ඇතිවිය සොර සතුරු ආබාධ වලට අදාළ ආවරණ සපයලා දෙනවා. ඒ ඕන එකක් කියන්න පුළුවන්. ඒ නිසා ව්‍යාපාර කටයුතු වලට මේ මූල්‍ය ආයතන පද්ධතිය ඉතා ලොකු මෙහෙවරක් කරනවා. මූල්‍ය ආයතන පහත පරිද්දායක වෙනවා.
දිගු කාලීන කෙටි කාලීන අරමුදල් සපයනවා. කල්බදු පහසුකම් සමහර විට මේ ආයතන රජයේ සුරකුම්පත් භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කර ගන්නවා, තැන්පත් බාර ගන්නවා, කුලී පිට ගැනුම්, දීපල වෙළඳාම්, උකස්, කල්බදු ඒ ඕන එකක් කියන්න පුළුවන්. ඒකේ පළවෙනි කරුණු දෙක ඔබට ලියා ගන්න තියෙන්නේ දිගු කාලීන හා කෙටි කාලීන අරමුදල් සැපයීම, කල්බදු පහසුකම් සැපයීම. ඊළඟ ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය. මම හිතනවා මේ ආයතනය ගොඩක් වැදගත්. කෙටියෙන් ගොඩාක් ව්‍යාපාරිකයෝ අතර බැංකුව අතර මේක හඳුන්වන්නේ ක්‍රිබ් කියලා. ණය තොරතුරු කාර්යාංශය. මොකද්ද මේකෙන් කරන්නේ? මේ 1990 අංක 18 කියන පනතකින් සම්මත කරපු ආයතනයක්. මේක ශ්‍රී ලංකා මහ බැංකුවේ යටතේ තියෙන්නේ. මෙයා කරන්නේ විශේෂයෙන්ම කවුරු හරි බැංකුවකින් හෝ මූල්‍ය ආයතනයකින් ණයක් ලබා ගත්තොත් යම් පාර්ශවයක් බැංකු නොවන වෙනත් මූල්‍ය ආයතන මේවැ ණය ගත්තොත් කවුරු හරි කෙනෙක් සමහර විට ණය පතක් ලබා ගත්තොත් ණය පතක් ඒවත් ණයනේ. ඒ පුද්ගලයා හෝ ආයතනය සම්බන්ධයෙන් මෙයා තොරතුරු රැස් කරනවා. රැස් කරලා ඒවා සසඳනවා. සසඳන්නේයි තව බැංකු වලින් අරන් තියනවාද? කොහේ හරි ගෙවපු නැති ඒවා තියනවාද? සසඳලා මේ තොරතුරු ගබඩා කරලා තියාගෙන ඉඳලා කවුරු හරි මූල්‍ය ආයතනයක් යම් පුජ්‍යලේක් ආයතනයක් ගැන තොරතුරු ඉල්ලුවොත් ගාස්තුවකට යටත්ව ඒ තොරතුරු ලබා දීමක් කරනවා. පොඩ් පැහැදිලි ඇති මම කියපු එක බැංකුවකින් මූල්‍ය ආයතනයකින් ණයපතක් හෝ වෙනත් එවැනි දේ ලබාගත් පුජ්‍යලයන් පිළිබඳ තොරතුරු රැස් කරලා සසඳලා එයා පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් තියාගෙන ඒවා ගබඩා කරලා ඉඳලා කවුරු හරි ආයතනයක් ඉල්ලුවොත් ඇයි ආයතනෙ ඉල්ලන්නේ? කවුරු හරි පුජ්‍යලයක් ණයක් ගන්න ආව ගමන් ක්‍රිබ් එකෙන් අහනවා මේ පුජ්‍යලයා කොහොමද? ණය ගෙවපු එක්කෙනෙක්ද? හොඳ කෙනෙක්ද? ණය හොරෙද්ද? අහලා එයාට ණය දෙන්න පුළුවන්ද බැරිද කියලා බලලා ණය ලබා දීමක් කරනවා. ඒ නිසා මේකට මූල්‍ය ආයතන වලට උදව් වෙන හින්දා මූල්‍ය ආයතන බැංකු වගේව ප්‍රාග්ධාන්‍ය යොදලා තමයි මේක ආරම්භ කිරීමක් කරලා තියෙන්නේ. ඒ නිසා දැන් ඔබ වුණත් කොහේ හරි ණයක් අරගෙන බැංකුවක ණයක් අරගෙන ඒක ගෙවන්න බැරි වෙලා වෙනත් බැංකුවකට ඔබ මාරු වුණත් ණයතොරතුරු කාර්යාංශයේ තියෙන ඔබේ නම. ඔබ ඒකේ බ්ලැක් ලිස්ට් වුණොත් එහෙම නැත්නම් ඔබේ නම හොඳ නැති තත්වයකටපත් වෙලා තියෙන ඔබ ණය ගෙවන්නෙක් නෙවෙයි කියලා ණය ආපහු ගෙවන කෙනෙක් නෙවෙයි කියලා ඔබට කිසිම මූල්‍ය ආයතනයකින් ණය ගන්න බෑ. ණය පතක් ලබා ගන්නවත් හැකියාවක් නැහැ. ඒ නිසා ඒ ක්‍රිබ් එකේ හොඳ ආකාරයට නම තියාගන්න එක වැදගත්. ශ්‍රී ලංකා ණයතොරතුරු කාර්යාංශය අපි හඳුන්වන්නෙම ණය ලබා ගන්නා පුජ්‍යලයන්ගේ ණය පිළිබඳ තොරතුරු එක්රැස් කරලා සසඳලා සමාජික මූල්‍ය ආයතන වලට ණයතොරතුරු සැපයීම සඳහා ආරම්භ කරපු ආයතනයක්. ඉතින් ඕනෑම බැංකුවකට හෝ ආයතනයකට මේකෙන් තොරතුරු ගන්න පුළුවන්. ඊළඟට ශුද්‍ර මූල්‍ය ව්‍යාපාර. ශුද්‍ර කියන්නේ මයික්‍රෝ කියන එක. ඇත්තටම ඊටාම කුඩා කියන එක. දැන් මේ මෑත කාලේ 16 අංක 6 කියන ශුද්‍ර මූල්‍ය පනතක් සම්මත කරලා ඊටාම කුඩා ව්‍යාපාර ආරම්භ කරන්න ඒ වගේම සමහර විට ඊටාම අඩු ආදායම්ලාභී අයට මූල්‍ය පහසුකම් සැපයීම මූලික කාර්ය කරගෙන පටන් ගත්ත ඒවා. ශුද්‍ර කියන්නේ ඊටාම කුඩාව දැබ දන්නවා සුළු පරිමාණ ව්‍යාපාර කියන ඒවා තමයි රටක සංවර්ධනයට ඊටාම වැදගත් වීමක් වෙන්නේ. ඊටත් වඩා කුඩා ඊටාම කුඩා දැන් සුළු පරිමාණ කියද්දී ඔබ දැක්කා සමහර විට සේවකයෝ 25ක් ඉන්න පුළුවන්. නමුත් ඊටත් වඩා කුඩා ව්‍යාපාරවලට ණය ආරමුදල් සපයන්න කුඩා ව්‍යාපාර පටන් ගන්න අඩු ආදායම්ලාභීන්ට
තමන්ගේ ව්‍යාපාර කරගෙන යාම සඳහා අරමුදල් සපයන්නයි මේක තියෙන්නේ. මේක ඇත්තට මේ රාජ්‍යාංශයේ වගේම රාජ්‍ය නොවන සංවිධානත් මේ වගේ කටයුතු වල වර්තමානයේ නිරත වෙන්න අවසර දීලා තියෙනවා. 16 අංක 6 දරන ශුද්‍ර මූල්‍ය පනත යටතේ තැන්පත් බාර ගැනීම. තැන්පතුත් බාර ගන්න. ප්‍රධාන වශයෙන් අඩු ආදායම්ලාභී තැනැත්තන්ට ශුද්ධ ව්‍යවසායකයන්ට ඕනෑම ආකාරයක මූල්‍ය පසුබිම සැපයීම. පෙරත් මූල්‍ය සේවා සැපයීම සඳහා පිටුවාගත් ඒවා තැන්පත් බාර ගන්නත් පුළුවන් කියලා කියන්නේ. ඊට අමතරව රාජ්‍ය නොවන සංවිධානද මීට සම්බන්ධ වීමක් වෙනවා කියලා කියන්නේ. රාජ්‍යාංශය විතරක්ම නොවේ. ඒවා මහා බැංකුවේ අධීක්ෂණයට යටත් වෙනවා. දැන් ඔබට මේ හිස්තැන් අපි තියලා තියෙන්නේ. ඔබට කැමති ආකාරයට මේ හිස්තැන් පිරවා ගැනීමක් කරන්න පුළුවන්. ඉස්සරහින් නිදසුන් දැන් බලපත්‍රලාභී වාණිජ බැංකුව කිව්වහම මේකේ තියෙන්න පුළුවන් ලංකා බැංකුව, ඊට අමතරව මහජන බැංකුව ඕන එකක් ලියා ගන්න පුළුවන්. HSBC ඒ වගේ ඕන එකක්. බලපත්‍රලාභී විශේෂ බැංකුව NSB ඒ වගේ ඕන එකක් ඔබට ලියන්න පුළුවන් කීපයක් තියෙනවා නම් RDB ඒ වගේ. ඕනනම් ඒවැ කාර්යයන් ලියන්න පුළුවන්. සම්පකාර ග්‍රාමීය බැංකුව යටතේ මෙයාගේ මූලික කාර්ය උඩ ලියන්න පුළුවන් තැන්පතු සමාජික නොවන දෙගොල්ලන්ගේම තැන්පතු අරන් සමාජිකයන්ට පමණක් ණය දෙන ආයතන. ෆිනෑන්ස් කම්පැනි කීපයක් ලියන්න පුළුවන්. සනස සමාජිකයන්ගේ තැන්පත් විතරයි බාර ගන්න. ඒ වගේ විශේෂ තත්ත්වයන් තියෙනවා ඔබට ලියන්න පුළුවන්. විශේෂිත කල්බදු සමාගම් මොනවද? ඒක්ක බහර මොනවද? නාමල් ඒක්ක බහරය ඒ වගේ. වෙළඳපොළ අතරමැදියෝ කියන්නේ කී දෙනෙක් ඉන්නවද වෙළඳපොළ අතරමැදියෝ? ඒ තුල සමහර විට ආන්තික සැපයුම් කරු විශේෂිත මේ අවිදු ප්‍රාග්ධන සමාගම්, ව්‍යවසායකත්ව ප්‍රාග්ධන සමාගම් එවැනි දේ ගණනාවක් ලියන්න. ඒවා ඔබට කැමති ආකාරයට ලියන්නයි ඉඩ තියලා තියෙන. ඔබෙත් පොඩි නිර්මාණාත්මක තත්ත්වයක් තියෙන්න ඕන නිසා. Cintak tak cika cika cintak tak ta. Aha. මේ බලන්න සීයේ මම පදින හැටි එක අතක් නෑ. දැක්කද සීයේ මගේ වැඩ? අත් දෙකම නෑ. මේ සීයේ ඉස්සරහ රෝදි නෑ. බලන්න සීයේ පස්ස රෝදෙත් නෑ. බලන්න සීයේ දත් ටිකත් නෑ. ඊළඟ විභාග ප්‍රශ්න කීපයක් තියෙන්නේ. එක්ක භාරයන්හි ආයෝජනය කිරීම තුළින් ආයෝජකයාට ලැබෙන වාසියක් වනුයේ. එක්ක භාර ඔබට මතක ඇති. එක්ක භාරයක් කිව්වේ ආයෝජකයන්ගෙන් අරමුදල් සපයාගත්ත අරමුදලක්. එක්ක විකුණලා ආයෝජකයන්ගෙන් සල්ලි ගත්ත අරමුදලක්. ඒතර ඕනේ නම් ඒ අරමුදල් ආපහු එමෙද එක්ක ආපහු අරමුදලටම විකුණලා අපට සල්ලි ගන්නත් පුළුවන්. ඒ නිසා ඒ සම්බන්ධ පිළිතුරක් සඳහා අපිට තෝරගන්න පුළුවන් වෙන්නේ අංක 4. ඕනෑම අවස්ථාවක දඩ මුදල් නොගෙව ආයෝජනය කළ මුදල අපහු ගන්න පුළුවන්. ගිවිසුම්ගත ඉතුරුම් ආයතනයක් නෙවෙයි මෙවෙන් කල්බදු සමාගම්. අනිත් ඒවා ඔක්කොම ගිවිසගත් ඉතුරුම් ආයතන. බලයලත් ප්‍රාථමික අලෙවිකරුවෙක් වීමට යෝග්‍ය ආයතන වර්ග දෙක වන්නේ බලපත්‍රලාභී වාණිජ බැංකුයි ඊට අමතරව අනුමත ප්‍රාථමික වෙළඳ සමාගම්. නැත්නම් බලයලත් ප්‍රාථමික වෙළඳ සමාගම්. මූල්‍ය ආයතන වර්ගීකරණය අනුව සේවක භාරකාර අරමුදල ගිවිසගත් ඉතිරි කිරීමේ ආයතනයක් වන අතර ව්‍යවසායික ප්‍රාග්ධන සමාගම විශේෂිත මූල්‍ය
ආයතන වෙනවා. ඊළඟ ප්‍රශ්නේ ශ්‍රී ලංකාව තුල ණය ශ්‍රේණිගත කිරීමේලා කටයුතු කරන ආයතන එකක් අපි කිව්වා Fitch Rating, අනිත් එක ICRA ලංකා ලිමිටඩ්. මේවත් අපි ලියාගත්තේ ඒවා කලින්. ආයෝජකයින්ට ප්‍රාග්ධනයේ කොටස් විකිණීමේ එක්රැස් කරගන්න මුදල් වලින් සමන්විත වන ආයෝජන අරමුදල එක භාර යුනිට් ට්‍රස්ට් ෆන්ඩ්. ඊළඟට අපි කිව්වා ආයෝජන මාර්ග කිහිපයක කරන ලද ආයෝජන සියල්ලම එකට ගත්තාම අපි කිව්වා ආයෝජන මාර්ග කිහිපයක් එකට එකතු කරලා ණය කරද කොටස්ද ස්ථාවර තැන්පතුද භාණ්ඩාගාර බිල්පත්ද එක්කොටම අපි කිව්වා කලබක් කියලා. අපි කියන්නේ මල් කලබ කියන්නේ මල් වර්ග කීපයක එකතුවක්. මේ වගේ ආයෝජන මාර්ග කීපයක මේ ඒක බාරවල අරමුදල් යොදනවා. එකකින් අවාසි වුණොත් අනිකෙන් වාසි ගන්න ඕන. ගිවිසුම්ගත ඉතුරු ආයතන දෙකක්. දැන් ඔබට පුළුවන් ගොඩක් රක්ෂණ සමාගම් සේවක අර්ථසාධක අරමුදල සේවා නියුක්ත භාරකාර අරමුදල මේ ඕන එක. ඊළඟ ඒක භාරයක ප්‍රධාන පාර්ශ්ව 3 ඒක හිමියෝ භාරකරු අරමුදල් කළමනාකරු. ඊළඟට තියෙනවා ඒවත් සටහනේ තියෙන ඒවා ඊළඟ සේවක අර්ථසාධක අරමුදලයි සේවා නියුක්ත භාරකාර අරමුදලයි අතර තියෙන වෙනස්කම්. EPF, ETF. භාරකාර අරමුදල ETF. වෙනස්කම් ඔබ දන්නවා. EPF, ETF. මේකට සේවා යෝජකයා, සේවා දායකයා දෙන්නම දායක වෙනවා. මේකට සේවා යෝජකයා විතරයි දායක වෙන්නේ. මේක යෝජකයා 12%යි දායකයා 8%යි. මේ විදිහට තමයි දායක වෙන්නේ. මේකේ සේවා යෝජකයා විතරක් 3%ක් දායක වෙනවා. සේවක අර්ථසාධක අරමුදල කම්කරු දෙපාර්තමේන්තුව පරිපාලනය කරනවා මහ බැංකුවේ වෙනම අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව තමයි අරමුදල කළමනාකරණය කිරීම කරන්නේ. මේක වෙනම සේවා නියුක්ත භාරකාර අරමුදල විසින් තමයි මෙහෙයවන්නේ පරිපාලනය වෙන්නේ. ඊට අමතරව මේකෙදී ස්වයං රැකියා කරන අයට හෝ පිටරට ගිය රස්සා කරන අයට මේකට දායක වෙන්න බෑ. හැබැයි මේකට පුළුවන් ස්වයං රැකියා කරන අයට වෙම සංක්‍රමණිකයන්ටත් දායක වීමක් වෙන්න. එවැනි වෙනස්කම් ගණනාවක් මේ තුල දකින්න තියෙනවා. ඒක ඔබේ සටහනේ සඳහන් කරලා අපි තියෙනවා. එවෙන් කීපයක් මතක තියාගත්තා නම් හොඳයි. පොලියට අමතරව ප්‍රතිලාභ ගොඩක් සේවක භාරකාර අරමුදලේ තියෙනවා. සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ අඩුයි ටිකක්. පොලිය තමයි ගොඩක් පිට ලැබෙන්නේ. හොඳයි අන්තිම ප්‍රශ්නේ තියෙනවා ඔබට. පහත් දැක්වෙන්නේ ටිකක් හොඳ ප්‍රශ්නයක්. කිසියම් මූල්‍ය ආයතනයක ප්‍රචාරණ දැන්වීමකින් උපුටාගත් එකක්. යම් නමක් තියෙනවා බැංකුවක නමක්. ඒ බැංකුව Fitch Rating A+ කියන රේටින් එක හිමි කරගත්ත බලපත්‍රලාභී විශේෂිත බැංකුවක්. මම කියවනේ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන ඒ මූල්‍ය ආයතන වලට ශ්‍රේණියක් දෙනවා. A+, B+ ඒ වගේ. එතකොට ඒ ශ්‍රේණියෙන් තමයි ඒ ආයතනයේ යෝග්‍යතාව පේන්නේ මේ ආයතනයේ ණය දෙන එක හොඳයිද නැද්ද කියලා ණය හිමියන්ට යෝග්‍යතාව පෙන්වනවා. ඒතර මෙයා Fitch Rating කියන වෙනත් ආයතනයක් මේ බැංකුවට A+ දීලා තියෙනවා. ඒ කියන්නේ මෙයා
මෙයාගේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් එහෙම නැත්නම් මෙයාගෙන් මෙයාට ණය දීම සම්බන්ධයෙන් මේ බැංකුවට ණය දීම සම්බන්ධයෙන් විශ්වාසනීයත්වයක් තියෙනවා. එහෙමත් නැත්නම් මේ බැංකුව ණය දෙන්න යෝග්‍ය බැංකුවක්. ණයකරයක් අරගෙන ණය දෙන්න යෝග්‍යයි. විශේෂිත බලපත්‍රලාභ විශේෂ බැංකුවක් කියන එකේ අදහස් වෙන්නේ මහා බැංකුවේ රෙජිස්ටර් වෙච්ච බැංකුවක් කියන එක. ඒ නිසා මේ වචන දෙකේ තේරුම තියෙනවා. Fitch rating A+ කියලා කියන්නේ Fitch rating කියන සමාගම මේ බැංකුවට දීලා තියෙන ස්ථාවරත්වය ඉහළ ශ්‍රේණිගත කිරීමකට ඇතුළත් කරලා තියෙනවා. බලපත්‍රලාභී කියන්නේ මහා බැංකුව විසින් පිළිගත් මූල්‍ය ආයතනයක් කියන්නේ. ඊළඟට අපි මාතෘකාවට එනවා ශ්‍රී ලංකා මහා බැංකුව කියන ලංකාවේ මූල්‍ය ආයතන පද්ධතියේ කේන්ද්‍රීයම ආයතනයට මේ වගේම ආර්ථික විද්‍යාව ව්‍යාපාර අධ්‍යයනයේ දෙකටම ඔබට ගොඩාක් වැදගත් වෙනවා ශ්‍රී ලංකා මහ බැංකුව ගැන. ඉතින් ඒ පාඩම් දෙකටම මේක අදාළ හින්දා ඔබ මේකේ කාර්යයන් අරමුණු දැනන් ඉන්න එක හොඳයි. ශ්‍රී ලංකා මහ බැංකුව Central Bank of Sri Lanka. Central Bank of Sri Lanka, ශ්‍රී ලංකා මහ බැංකුව. මේ ගැන මේ දේවල් ටික ඔබ දැනගන්න ඕනේ. මේක 1949 අංක 58 දරන මූල්‍ය නීති පනතට අනුව 1950 අගෝස්තු 28 වෙනිදා උදේ තමයි මේක පටන් ගත්තේ ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ කේන්ද්‍රීය ආයතනයේ විදිහට. ඊට පෙර ලංකාවට අයිති සංචිත වගේ ඒවා ඉන්දියාවේ තමයි තිබ්බේ. ඒවට කිව්ව මුදල් මණ්ඩල ක්‍රමයක් තිබ්බේ. ලංකාවට කියලා ස්වාධීන ආයතනයක් පිහිටෙව්වේ මෙන්න මේ 1950 අගෝස්තු 28. එතකොට මේක ඉස්සල්ලාම අධිපති වුණේ කවුද කියලාත් ව්‍යාපාර අධ්‍යයනය ඇහුවා. ඒ තමයි ඇමරිකන් ජාතික ජෝන් එක්ස්ටර් කියන මහතා. එයා පහුගිය කාලේ මිය ගියා. නමුත් එයා තාමත් නොමියෙන බැංකුකරුවෙක් විදිහට මහ බැංකුව නම් කරලා තියෙනවා. ඒ තරම්ම මේ මහ බැංකු ක්ෂේත්‍රයට විශාල මෙහෙයක් කරපු නිසා. ඉතින් මේ මහ බැංකුව අද වෙනකොට මුදල් මණ්ඩලයකින් මෙහෙවන්නේ මහ බැංකුවේ අධිපති, මුදල් අමාත්‍යාංශයේ ලේකම් සහ මුදල් ඇමතිවරයා බාහිර ඇමතිවරයා නම් කරලා ජනාධිපති විසින් පත් කරන තවත් සමාජිකයෝ 3 දෙනෙක්. ඔක්කොම 5 දෙනෙක්ගෙන් සමන්විතයි මේ පාලක මණ්ඩලය. ඒතර මෙයා තමයි ප්‍රධානම නියමුවා. ඒ වගේම අද දකින්න නැතත් වෙනදා රටේ ඊටම ස්වාධීන කටයුතු කරන මූල්‍ය ආයතනයක් විදිහට තමයි මහ බැංකුව පිළිගත්තේ. නමුත් අද මේකටත් දේශපාලනීකරණය වෙලා තියෙන නිසා 100% ස්වාධීන තත්ත්වේ නැහැ. ඔබට මතක ඇති එක කාලවල අපි දැක්ක මහ බැංකුවේ බැඳුම් කර සිදුවීම් මරවා මේවා මත. ඒ නිසා ඉස්සර නම් මහ බැංකුව කියන්නේ බොහොම ස්වාධීන ආයතනයක්. මේකට දේශපාලනයේ සම්බන්ධ වෙලා නැතුව රටේ බොහොම හොඳ තීරණ ගන්න මැදිහත් වෙච්ච ආයතනයක් විදිහටයි සැලකුවේ. ඉතින් මේ 49 අංක 58 පස්සේ යම් 50 යටතේ සංශෝධනය වෙච්ච අවස්ථාවල් දකින්න තියෙනවා. ඉතින් බලමු අපි මහ බැංකුවේ මොනවද ප්‍රධාන කාර්යභාරය කියන එක. මුලින්ම හැඳින්වීමක් තියෙන්නේ පනතත් එක්ක ප්‍රථම අධිපතිවරයා කවුද කියන එක. 5 දෙනෙක්ගේ මුදල් මණ්ඩලයකින් සමන්විතයි. ශ්‍රී ලංකා මහ බැංකුව හඳුන්වලා තියෙනවා. ඒක ලියා ගන්න පුළුවන් ඔබට. ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා මූල්‍ය පද්ධතිය නෙමෙයි මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ නියෝජිතයෙකු ලෙස ක්‍රියා කරනු ලබන කේන්ද්‍රීය ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුවයි.
ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ නියෝජිතයෙකු ලෙස ක්‍රියා කරනු ලබන කේන්ද්‍රීය ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුවයි. හතලිස් 9 අංක 58 පනතෙන් අරමුණු 4ක් තිබ්බ මහ බැංකුවේ. නමුත් 2002 අංක 32 කියන සංශෝධන මුදල් පනතෙන් අරමුණු 2කට සීමා කරා. මහ බැංකුවේ අරමුණු ඉතාමත් වැදගත්. ඒක නිතර අහනවා. ආර්ථික විද්‍යාව කරන දරුවන්ට, ව්‍යාපාර අධ්‍යයනය කරන දරුවන්ට හැම කෙනෙක්ටම වැදගත්. මහ බැංකුවේ ප්‍රධානම අරමුණු දෙකක් තියෙනවා. එක ආර්ථික සහ මිල ස්ථායීතාව. ආර්ථික හා මිල ස්ථායීතාව පවත්වාගෙන යාම. දෙවෙනි එක මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව පවත්වාගෙන යාම. ද මූල්‍ය ක්‍රමය ස්ථායී ලෙස පවත්වාගෙන යාම. මිල ස්ථායීතාව පවත්වාගෙන යාම ආර්ථික මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව පවත්වාගෙන යාම. දැන් මේ දෙකම ඔබ දැනන් ඉන්න ඕනේ. මේකේ වැදගත්ම තැන මේක. මොකද්ද මේ? රටක මිල මට්ටම භාණ්ඩ හා සේවාවල පොදු මිල මට්ටම ඕනෑවට වඩා ඉහළ ගියොත් ඒක උද්දමනයක්. ඕනෑවට වඩා පහළ ගියොත් ඒක අවදමනයක්. ඒ නිසා මිල ස්ථායීතාව කියලා අපි කතා කරන්නේ අනවශ්‍ය විදිහට ඉහළ යාමත් වළක්වලා, කියන උද්දමනයත් අනිසි උද්දමනයක් තිබ්බට කමක් නැහැ 100 2 3. අනිසි ලෙස අවදමනයක් මේ දෙකම ආර්ථිකයට හොඳ නැහැ. මිල මට්ටම ස්ථාවරව තියාගන්න එකයි හොඳ. ඒකෙන් අදහස් කරන්නේ මිල වෙනස් වෙන්නේ නැතුව තියාගන්න ඕනේ කියලා. මිල ටිකක් වැඩි වුණාට කමක් නැහැ. ලෝකෙ මිල වැඩි වෙන්නේ නැතුව තියාගන්න බෑ බඩුවල. හැබැයි ඒක ආර්ථිකයේ ඉන්න පාරිභෝගිකයන්ගේ නිෂ්පාදකයන්ගේ තීරණවලට අනිසි බලපෑම් ඇති නොවෙන්න ඕනේ. කන බොන ඒවා නවත්තන තරමට, නිෂ්පාදන නවත්තන තරමටම ලොකු උද්දමනයක් තියෙන එක හොඳ නැහැ. ඉතින් උද්දමනය වළක්වා ගන්න පුළුවන් නම් ඇත්තටම රටේ නිෂ්පාදනය, රටේ සේවා නියුක්තිය කියන ආර්ථික සාධකත් ආර්ථික විචල්යනුත් වෙනස් නොවි පවත්වා යන්න පුළුවන්. දැන් උද්දමනයක් තියෙද්දි මිනිස්සු ඉතුරු කරන්න කැමති නැහැ. බඩු මිල වැඩිනේ. ඉතුරු කරගත්ත සල්ලි වල අගේ අඩු වෙනවා. උද්දමනයක් තියෙද්දි ආයෝජනය කරන්න කැමති නැහැ. උද්දමනයක් තියෙද්දි පිටරටින් බඩු ගේනවා වැඩියෙන්, ආනයන වැඩි. ඒ නිසා රටේ ආර්ථිකයත් අස්ථාවර වෙනවා. එහෙනම් පුළුවන් තරම් මේ මිල ස්ථාවරව තියාගන්න එක තමයි මහ බැංකුවේ ප්‍රධානම අරමුණ. ඒ සඳහා තමයි මහ බැංකුව මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා කියලා කියන්නේ. අපි ඒ ගැන කතා කරමු. මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව කියන්නේ මොකද්ද? මොකද්ද මූල්‍ය ක්‍රමය කියන්නේ? මූල්‍ය ක්‍රමයට මූල්‍ය වෙළඳපොළ අයිති වෙනවා. මූල්‍ය ක්‍රමයට මූල්‍ය ආයතන අයිති වෙනවා. මූල්‍ය ක්‍රමයට මූල්‍ය යටිතල අයිති වෙනවා. මූල්‍ය ක්‍රමයට මූල්‍ය උපකරණ අයිති වෙනවා. නියාමන ආයතන අයිති වෙනවා. ඒතර මෙන්න මේ මූල්‍ය ක්‍රමයේ තියෙන මූල්‍ය ආයතන, මූල්‍ය වෙළඳපොලේ තියෙන ඒවා මේවා පුළුවන් තරම් බිඳ වැටෙන්නේ නැතුව බාහිර අභ්‍යන්තර කම්පන කියන්නේ දැන් සුනාමි වෙන්න පුළුවන්, පිටරට බැංකු බිඳ වැටීම් වෙන්න පුළුවන්. ඒ කම්පන වලට ඔරොත්තු දෙන විදිහට මේ මූල්‍ය ක්‍රමේ තියාගන්න ඕනේ. බැංකු කඩා වැටෙනවා නම්, කඩා වැටෙනවා කියලා කියන්නේ මේ බිල්ඩින් නෙමෙයි. බැංකු ක්‍රමේ නැති වෙලා යනවා නම්, ෆිනෑන්ස් කම්පැනි ගැන මිනිස්සුන්ට විශ්වාසය නැති වෙලා යනවා නම්, මේ භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කර වගේ දේවල් වල මිනිස්සු ආයෝජනය කරන්න නැතුව යනවා නම් ඒක මූල්‍ය ක්‍රමයේ ස්ථාවර නැහැ. ඒ නිසා පුළුවන් තරම් මේ ආර්ථිකයේ ඇතිවන කම්පනයන්ට, හෙළවීම් වලට මූල්‍ය ක්‍රමයේ හෙළවෙන්නේ නැතුව ඔරොත්තු දෙන විදිහට හදිස්සියේ රටේ ආර්ථික ප්‍රශ්නයක් ඇති වුණා. හැබැයි බැංකු ඒ හින්දා මිනිස්සුගේ තැන්පත් ආපහු නොදී ණය දෙන්නේ නැතුව එහෙම තියෙන්න හොඳ නැහැ. දැන් මේ දවස්වල ඇත්තටම රටේම ප්‍රශ්නයක් හැම ව්‍යාපාරිකයෙක්ටම ගැටලුවක්. ඒ හින්දා ලංකා බැංකුව, මහජන බැංකුව වගේ රජයේ සල්ලි තියෙන බැංකු මේ දවස්වල අඩු පොලියට ණය දෙනවා, මාස ගණනාවක් ණය නොගෙවා ඉන්න ඉඩ දෙනවා. අන්න ඒ වගේ හැකිතාක් දුරට මේ මූල්‍ය ක්‍රමයේ බිඳ වැටෙන්නේ නැතුව මිනිස්සුන්ට සල්ලි නැහැ කියලා බැංකුව වල සල්ලි නැතුව ඉන්න හොඳ නැහැ. ඒක මූල්‍ය ක්‍රමයේ බිඳ වැටෙන්නේ නැතුව ස්ථාවරව තියාගන්න ඕනේ. ඒක ඉතිරි කරන්නන්ට, ආයෝජකයන්ට ගොඩාක් වැදගත්. ඒ නිසා
දැන් ඔබ දැක්ක සමහර මූල්‍ය සමාගම් මහ බැංකුව වහලා දැම්ම ද ෆිනෑන්ස් කියන එකේ කටයුතු නැවැත්තුවා. ඒ නිසා ඒ මූල්‍ය ක්‍රමයේ තියෙන ආයතන බිඳ වැටෙනවා කියන්නේ මිනිස්සුන්ට මූල්‍ය ක්‍රමය ගැන විශ්වාසයක් නැති වෙලා තියෙන එක. ඒ හින්දා පුළුවන් තරම් මේක ස්ථාවරව තියාගන්න ඕනේ. ඒක තමයි මිනිස්සු සල්ලි දාන්නේ, ණය ගන්නෙ ඒ අනුව. ඒද ප්‍රධානම අරමුණු දෙකක් මහා බැංකුවේ තියෙනවා කියලා අපි කිව්වා. එකක් තමයි ආර්ථික හා මිල ස්ථායීතාව පවත්වාගෙන යාම. ආර්ථික හා මිල ස්ථායීතාව පවත්වාගෙන යාම. එක් කියන බර මුදලේ අගේ ස්ථාවරව තියා ගන්නවා කියන්නේ මොකද්ද? මිල ඉහළ යනකොට මුදලේ අගේ අඩු වෙනවා. මිල පහළ යද්දී මුදලේ අගේ ඉහළ යනවා. එහෙනම් මිල මට්ටම ස්ථාවර කිරීම තමයි මේ කියන්නේ. මිල ස්ථායීතාව කියන්නේ මුදලේ අගේ ස්ථාවර තියාගන්නේ. උද්දමන අවදමන තත්ත්වයන්ගෙන් තොරව ආර්ථිකය පවත්වාගෙන යාම. දෙක මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව පවත්වාගෙන යාම. එතනින් කියන්නේ ආර්ථිකයේ ඇති වෙන කම්පනයන්ට මූල්‍ය පද්ධතිය ඔරොත්තු දීමේ හැකියාව මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව ලෙස හඳුන්වනවා. මූල්‍ය පද්ධතිය සුරක්ෂිත කරගන්න එක. ඒකට එල්ලවිය හැකි තර්ජන හඳුනාගෙන දැන් අනාගතයේ මෙන්න දැන් හිතෙනවා සුනාමි හරහා අනාගතයේ බැංකු වල සල්ලි නැති වෙයි. ඒ තර්ජන හඳුනාගෙන කලින්ම ලෑස්ති වෙන්න ඕනේ ඒවට. මේ මගින් තැම්පත් කරුවන්ට හා ආයෝජකයන්ට යන දෙපාර්ශවයටම හිතකර වාතාවරණයක් උදා වෙනවා. ඊළඟට ඔබ අඳුනා ගන්න ඕනේ නිතර අහන තවත් ප්‍රශ්නයක් තමයි මහා බැංකුවේ කාර්යයන්. දැන් ආර්ථික විද්‍යාව වගේ විෂයක නම් මේවා පුළුල් වහනවා. නමුත් ව්‍යාපාර අධ්‍යයනයේදී කාර්යයන් මොනවද කියලා ඔබ දැනගත්තට කමක් නැහැ. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මේ අභ්‍යන්තරයේ මොනවද කියලා දැනගන්න නැතුව ඉන්න ඕනේ කියන එක. නමුත් මොනවද මේවෙන් අදහස් කරන්න කියන අදහසත් දැනගෙන ඉන්න මම කියලා දෙන්නම්. මහ බැංකුවේ කාර්යයන් පැති දෙකකට අපි බෙදනවා. එකක් තමයි ප්‍රධාන හෝ මූලික කාර්යයන්. අනිත් ඒවා නියෝජිත කාර්යයන්. මහ බැංකුවේ ප්‍රධාන කාර්යයන් මොනවද? වැදගත්ම එකක් තමයි මම මුලින්ම කිව්වා මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම. මේ මොකද්ද? මේ තමයි මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා කියලා කියන්නේ මුදල් සැපයුම. money supply. මුදල් සැපයුම කියන්නේ යම් දිනකට මිනිස්සු අතේ තියෙන සල්ලි තොගය. මිනිස්සු අතේ තියෙන සල්ලි තොගය කන්ට්‍රෝල් කරලා මිල ස්ථාවරව තියාගන්න එක අපි ගන්න මිල ස්ථායීතාව ප්‍රධානම අරමුණ කියලා. එන පුළුවන් තරම් රටේ මුදල් සැපයුම් පාලනය කරන එක. සල්ලි වැඩි වුණොත් මිනිස්සු අතේ බඩු ඉල්ලුම වැඩි වෙලා මිල ඉහළ යනවා. මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන එක. දෙවෙනි එක විනිමය අනුපාත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන එක. විනිමය අනුපාත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන එක. පුළුවන් තරම් මේ කියන්නේ විනිමය වෙළඳපොළට විනිමය වෙළඳපොලේ නිතරම මේ ඩොලරයේ රුපියල්ලගේ අඩු වැඩි වීම වෙනවා. පවුමයාගේ අඩු වැඩි වීම වෙනවා. ඒක ස්ථාවරව තියාගන්න එක. නිල විදේශ සංචිත කළමනාකරණය කරන එක. ලංකාවට අයිති විදේශ සංචිත තියෙනවා ඩොලර් පවුම් වගේ විනිමය මූල්‍ය රත්තරන් වලින් ඒව නඩත්තු කරන එක. රටට අවශ්‍ය විදේශ සංචිත නඩත්තු කරන එක පවත්වා යන්නේ. හතරවන කාරණේ වැදගත්ම එකක් තමයි ව්‍යවහාර මුදල් නිකුත් කරන එක. කාසිහා නෝට්ටු නිකුත් කරන එකම ඒකාධිකාරී ආයතනය මහ බැංකුව. ඒ හැරෙන්න බැංකු නොවන ආයතන අධීක්ෂණය කරනවා. නිතරම හොයලා බලනවා, එයාට බලපත්‍ර දෙනවා ඒවා. රජයේ ආර්ථික උපදේශකයා විදියට කටයුතු කරනවා. තව ඔය මහ බැංකුවේ හා වාණිජ බැංකුව අතර ගෙවීම් පියවන ඒ ගෙවීම් පියවීම් ගිණුම් පවත්වාගෙන යාම කරනවා මහ බැංකුව. ඒ මහ බැංකුවේ තියෙන වාණිජ බැංකු ගිණුම් හරහා තමයි බැංකු අතර චෙක්පත් පියවීම් වෙනත් පියවීම් සිදු කිරීම කරන්නේ. හොඳයි. නියෝජිත කාර්යයන් විදියටත් අපි යම් දේවල් ගන්නවා. වැදගත්ම එකක් තමයි මහ බැංකුව
රාජ්‍ය ණය කළමනාකරණය කරනවා. මහ බැංකුවේ තමයි රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවක් තියෙන්නේ. භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරලා බැඳුම් කර නිකුත් කරලා ට්‍රෙසරි බිල්, ට්‍රෙසරි බොන්ඩ් ඒවා හරහා රජයට අවශ්‍ය ණය ලබා ගැනීමේ කටයුතු කරන්නේ මෙයා. ඊට අමතරව අපි දැන් ටිකට් ඉස්සරහට EPF සේවක අර්ථසාධකාර මුදල තනිකරම කළමනාකරණය කරන්නේ මෙයා. තව එකක් මෙයා කරනවා විදේශ විනිමය පාලනය. ඒ කියන්නේ දැන් ඔය ඔබ දන්නවා මේ බැංකුවකට ගියාම ඔබට පේනවා ඩොලරයක ගැනුම් මිල විකුණුම් මිල තියෙනවා. ඒතර විනිමය බැංකුව විසින් විදේශ විනිමය සම්බන්ධ කටයුතු සිදු කිරීම කරනවා. විනිමය අනුපාතය ස්ථාවර කරන එක නෙමෙයි. ඔය ණයවර ලිපි නිකුත් කරලා විදේශ විනිමය පිටරටින් බඩු ගේන්න ඉඩ දෙනවා, වාහන ගේන්න ඉඩ දෙනවා. අන්න ඒ වගේ කටයුතු. ඊට අමතරව ඔබ දන්නවා ඔය කුඩා පරිමාණ ව්‍යාපෘතිවලට මූල්‍යකරණ පහසුකම් දෙන දැන් ප්‍රාදේශීය ශාඛා වගේ දේවල් හරහා අන්න ඒවා. ඉතින් ඔය වගේ අර නියෝජිත කාර්යනුත් ගොඩාක් තියෙනවා මෙයාගේ ප්‍රධාන කාර්යයන් තියෙනවා. නියෝජිතයෙක් විදියට රාජ්‍ය ණය කළමනාකරණය කරනවා, රජයේ වෙනුවෙන් සේවක අර්ථසාධකාර මුදල් කළමනාකරණය කරනවා, විනිමය පාලනය මේ හැම එකක්ම කියන්න පුළුවන්. ඉතින් ඒවත් කාර්යයන් විදියට ඔබ මතක තියාගන්න වෙනවා. එකක් තමයි මහ බැංකුවේ එක කාර්යයක් තමයි මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම. දෙක විනිමය අනුපාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම. තුන ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත කළමනාකරණය. හතර ව්‍යවහාර මුදල් නිකුත් කිරීම බෙදා හැරීම. බැංකු නොවන ආයතන අධීක්ෂණය කරන එක. රජයේ ආර්ථික උපදේශක. මහ බැංකුවේ පියවීම් ගිණුම් පවත්වාගෙන යන වාණිජ බැංකුවලට නිෂ්කාසන හා පියවීමේ පහසුකම් සපයන ඒවා. ඊළඟට නියෝජිත කාර්යනුත් එකක් ඔබට ලියන්න ඉඩ තියලා තියෙනවා. රාජ්‍ය ණය කළමනාකරණය, විදේශ විනිමය පාලනය ඒවා. ඊළඟ ශ්‍රී ලංකා මහ බැංකුවට සහාය වන මූල්‍ය යටිතල පහසුකම් පද්ධති. මූල්‍ය පද්ධතියේ තියෙන තවත් උපාංගයක් තමයි මූල්‍ය යටිතල. ඒ කියන්නේ මේ මූල්‍ය කටයුතු පහසු කරන්න. සමහරට මූල්‍ය ආයතන අතර මූල්‍ය මේ වශයෙන් ගනුදෙනු සිදු කරන්න පියවන්න ඒවැ තොරතුරු රැස් කරලා තියාගන්න තියෙන යටිතල පහසුකම් පද්ධතිය. ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්. දැන් ආර්ථික යටිතල කියන්නේ පාරවල්, බලාගාර, විදුලි සංදේශවල ඔය තියෙන ආයතන කුළුණුවනේ. ඒවෙන් තමයි රටේ ආර්ථික කටයුතු පහසු වෙන්නේ. සමාජ යටිතල කියලා කියන්නේ පාසල්, ආරෝග්‍ය ශාලා, කුණු කසල ඉවත් කිරීමේ කාණු පද්ධති ඒවා. ඒ වගේ මූල්‍ය තත්ත්වයේ තියෙන යටිතල. ඒ කියන්නේ මූලිකම දේ මුදල් හුවමාරු කරගන්න ඒත් එක්කම විවිධ මූල්‍ය උපකරණ සම්බන්ධයෙන් තොරතුරු රැස් කරලා තියාගන්න ඒ ආයතන. එවැනි ඒවා කීපයක් ඔබ අහලා ඇති. මේවා කීපයක් දැනගන්න. එකට අපි කියනවා SSSS නිර්ලේඛනගත සුරකුම් පියුම් පද්ධතිය. අනිත් එක SSDS. මේක නිර්ලේඛනගත සුරකුම් තැන්පතු පද්ධතියක්. නිර්ලේඛනගත සුරකුම් තැන්පතු පද්ධතියක්. ඩිපොසිටරි සිස්ටම්.
තව එකක් තියෙනවා RTGS real time gross settlement තත්කාලීන දල පියවුම් පද්ධතියක්. මේක එස්සකු දෙකක් ගන්නත් පුළුවන්. ඊළඟට අනිත් එක තමයි ලංකා secure ලංකා settle ඊට අමතරව ඔය ස්ලිප්ස් කියලා එකක් තියෙනවා. මේ වගේ අර මූල්‍ය කටයුතු වලට සහාය වෙන විවිධ පද්ධති තියෙනවා. ඊළඟට ඡායාගත පිළිඹු චෙක්පත් නිෂ්කාසන පද්ධති තියෙනවා. ඒ වගේ මූලිකවම මේ ගනුදෙනු සිදු කරන්න මේවා පියවන්න තැම්පතු තියාගන්න තියෙන පද්ධති කීපයක්. ලංකා secure නිර්ලේඛනගත සුරකුම් පියවුම් පද්ධතිය, නිර්ලේඛනගත සුරකුම්පත් තැන්පත් පද්ධතිය, තත්කාලීන දල පියවුම් පද්ධතිය, ලංකා settle ඡායාගත පිළිඹු චෙක්පත් නිෂ්කාසන පද්ධතිය, අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය. මුලින්ම අපි නිර්ලේඛනගත සුරකුම්පත් පියවුම් පද්ධතිය බලමු. scriptless securities settlement system. දැන් මේකේ නමේම තියෙනවා නිර්ලේඛනගත සුරකුම්පත් පියවුම් පද්ධතිය. මේ නමේම තියෙනවා ඔබ දන්නවා නිර්ලේඛනගත සුරකුම්පත් කියලා කියන්නේ ලේඛන නෑ, ලේඛන රහිතයි. දැන් ඉස්සර භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර කියන ඒවා ලේඛන තමයි තිබ්බේ. කොළ. දැන් ස්ක්‍රිප්ට්ලස් කොළ නෑ. කොළ රහිතව වෙනම පරිගණකගත ක්‍රමයකට විද්‍යුත් ක්‍රමයකට තමයි මේ සම්බන්ධ ගෙවීම් පියවීම් කරන්නේ. එතකොට ඒක විශේෂයෙන් ගෙවීමට එරෙහිව පියවීම කිරීමේ පදනම කියලා එකක් තියෙනවා. delivery versus payment කියන පදනම යටතේ මේ කවුරු හරි සුරකුම්පත් ගත්තොත් නිර්ලේඛනව ඒකට කවුරු හරි සල්ලි ගෙවනවා. ඒතර මෙන්න මේ සුරකුම්පත් වෙනුවෙන් සල්ලි ගෙවීම සම්බන්ධ ගනුදෙනු පියවන්නේ මේ නිර්ලේඛනගත සුරකුම් පියවීම පද්ධතිය කියන එක තුල. ඉතින් ඒ නිසා මේක මේ නිර්ලේඛනගත සුරකුම්පත් කවුරු අතර හුවමාරු කරනකොට සල්ලි ගෙවන්න එපා. අන්නේ සල්ලි ගෙවීමට අදාළව පියවීම සෙටල් කරන තැන තමයි නිර්ලේඛනගත සුරකුම්පත් පියවුම් පද්ධතිය කියලා අපි කියන්නේ. ඒක හැඳින්වීම ලියා ගන්න. පරිගණකගත ජාලයක් තුලින් විද්‍යුත් ක්‍රමයට ලේඛන රහිත රජයේ සුරකුම්පත් සම්බන්ධ ගනුදෙනු පියවීමේ ක්‍රමය මේ නමින් හැඳින්වේ. පරිගණකගත ජාලයක් තුලින් විද්‍යුත් ක්‍රමයට ලේඛන රහිත රජයේ සුරකුම්පත් සම්බන්ධ ගනුදෙනු පියවීමේ ක්‍රමය මේ නමින් හැඳින්වේ. එනම් ගෙවීමට එරෙහිව පැවරීමේ පදනම මත delivery versus payment ඒ වෙලාවෙම මේ සුරකුම්පත් අරගෙන සල්ලි ගෙවනවා. රජයේ නිර්ලේඛනගත සුරකුම්පත් ගනුදෙනු පියවීම සඳහා තාක්ෂණික යටිතල පහසුකම් සපයන පරිගණක පද්ධතියක්. ඊළඟ දෙවෙනි එක නිර්ලේඛනගත සුරකුම්පත් තැන්පතු පද්ධතිය. ඒක scriptless securities depository system CDS SSDS scriptless securities depository system මේ මොකද්ද? දැන් හිතන්නකෝ මට භාණ්ඩාර බිල්පත් තියෙනවා රජයෙන් ගත්ත ඒවා. බැඳුම් කර තියෙනවා. ඒවා ලේඛන නැහැ. නමුත් නිර්ලේඛනව මේ තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ විද්‍යුත් ක්‍රමයට මේවා තියෙනවා. මගේ නම ඉස්සරහින් තියෙනවා. මෙයාට මෙච්චර භාණ්ඩාර බිල්පත් තියෙනවා. මෙයාට මෙච්චර සුරකුම්පත් තියෙනවා. ඒ වගේ එක එක පුජ්‍යලයන්ට ආයතනයට අයිති සුරකුම්පත් කොච්චර දේවෑ වටිනාකම කොච්චරද කියන එක තොරතුරු රැස් කරලා තියෙන තැන තමයි මධ්‍යම තැන්පතු ක්‍රමය කියලා කියන්නේ. ඒ නිසා නිර්ලේඛනගත සුරකුම්පත් පිළිබඳව වාර්තා තබා ගන්න සුරක්ෂිතව ඒ පහසුකම් සපයන්න සුරක්ෂිතාගාර පහසුකම් සපයන්න මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ පිටලා තියෙන පද්ධතිය. උඩ මා කියන දේ පැහැදිලිද දන්නේ? දැන්
එක එක පුජ්‍යලයා ළඟ නිර්ලේඛනක සුරකුම්පත් තියෙනවා. හැබැයි භෞතිකව නෑ දැන්. දැන් අතට අහුවෙන්නේ ඒව නෙමෙයි තියෙන්නේ. මේ පිළිබඳ සියලු තොරතුරු වාර්තා තියාගන්නවා මේ නිර්ලේඛනගත සුරකුම්පත් තැන්පත් පද්ධතිය තුල. ඉතින් ඒවා ඕන වෙලාවක කෙනෙක්ට ඇහුවාම වාර්තා කරන්න හැකියාවක් තියෙනවා මෙයාට. ඒකේ සටහන තියෙනවා පේනවා ඇති. නිර්ලේඛනගත සුරකුම්පත් පිළිබඳව වාර්තා තබා ගැනීමට හා සුරක්ෂිතාගාර පහසුකම් සැලසීමට මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ පිහිටුවා ඇති පද්ධතිය. දැන් මේකෙන් තමයි නිර්ලේඛනගත සුරකුම්පත් වල හිමිකාරත්වය කාටද මේවා අයිති කියන එක පෙන්වන්නේ. ඒක තමයි වාර්තා තියාගන්නේ. ඒවා හඳුනාගන්න වෙනම අන්තර්ජාතික අංකයක් නිකුත් කරනවා කාටද මේවා අයිති කොහොමද කියන එක පෙන්වන්නේ. ඒකේ තියෙනවා වටිනාකම කීයද මිලටගත් දිනේ කවද්ද කොච්චරක් අයිතිද ඒ ඔක්කොම. ඊළඟ එක බලදායීව ප්‍රයෝජනයට නොගන්නා දක්ෂතාවයන් පවුලටත් දේශයටත් මහත් වූ බරක්. භාවිතයට නොගන්නා සම්පත් නගරීත් දේශීත් නාස්තියක්. වගා නොකළ සරුසාර බිම් දේශයට අහිමි වී යන දායාදයක්. මිලියන ගණනක් වූ කාසි දේශයට අහිමි වී ඇති ධනයක්. තැනින් තැන අතහැර දමා ඇති කාසි යළි භාවිතයට ගන්න. දේශීය ආර්ථිකය නංවන්න. දායක වන්න. ගෞරව කරන්න. ගෞරව ලබන්න. අතහැර දෙමු කාසි යළි භාවිතයට ගන්න. ශ්‍රී ලංකා මහ බැංකුවේ පණිවුඩයක්. ඊළඟ තත්කාලීන දල පියවුම් පද්ධතිය Real Time Gross Settlement System RTGS. මේකෙන් කියන්නේ ටිකක් වටිනාකමෙන් වැඩි ගනුදෙනු. ඉහළ වටිනාකමක් සහිත ගනුදෙනු කල්පමාවකින් තොරව උසස් තාක්ෂණ ප්‍රමිතීන් යොදාගෙන පරිගණක වලින් පියවීමේ ක්‍රමයක්. මා කියප එක පැහැදිලි ඇති. දැන් තත්කාලීන දල පියවීම කියන්නේ වටිනාකමෙන් ඊටාම ඉහළ වැඩි ගනුදෙනු සිදු වෙනකොට බැංකු අතර මහ බැංකුවයි බැංකුයි අතර මේ සිදුවෙන ගනුදෙනු පියව ගන්න ඕනේ. අන්නේ පියවීම සඳහා වෙනම පරිගණක පද්ධතියක් මේ අය සකස් කරලා තියෙනවා. දැන් 4S කියලා කිව්වේ නිර්ලේඛනගත සුරකුම්පත් වෙනම ඒ අය රැස් කරලා ඒ නිර්ලේඛනගත සුරකුම්පත් සම්බන්ධයෙන් ගෙවීම් පියවීමේ පද්ධතිය. Scriptless Securities Settlement System එකක්. ඒ නිර්ලේඛනගත සුරකුම්පත් වලට අදාළ ගෙවීම් පියවීම පද්ධතිය මේක. SSDS වල ඒවට අදාළ පුජ්‍යලයන්ගේ නම් ලිපිනයන් කොච්චර තියෙනවද දිනේ කොහොමද ඒවා ඔක්කොම ඇතුළත් කරලා තියෙන ඩිපොසිටරි සිස්ටම් එකක්. තැන්පතු පද්ධතියක්. මේක මේ නිර්ලේඛන සුරකුම්පත් සම්බන්ධයෙන් විතරක් නෙමෙයි බැංකු අතර ආයතන අතර සිදුවෙන වටිනාකමෙන් වැඩි ගනුදෙනු සම්බන්ධ පියවීම් කටයුතු කරන්න තියෙන හොඳ පද්ධතියක්. මේක තත්කාලීන දල පියවීම් පද්ධතිය බොහොම ඉක්මනින් මේකෙන් ගනුදෙනු පියවීම් සිදුවීමක් වෙනවා. ශ්‍රී ලංකාවේ බැංකු අතර ඉහළ වටිනාකමකින් ඒක වැදගත්. ගනුදෙනු කාලපමාවකින් තොරව උසස් තාක්ෂණයේ ප්‍රමිතීන් යොදා ගැනීමෙන් පියවීම සඳහා පිටුව ඇති පරිගණක ගෙවුම් ක්‍රමය. සුළු කාලයකින් පියවීමට හැකියීම නිසා මේ ක්‍රමය වැදගත් වෙනවා. එකම විශාල වටිනාකම් සහිත ජාතික ගෙවීම් පද්ධතිය. චෙක්පත්වල දේවල් වුණත් වටිනාකමින් වැඩි ඒවා තියෙනවා නම් සුරකුම්පත්ත සම්බන්ධයෙන් මුදල් වුණත් වටිනාකමින් වැඩි ඒවා තියෙනවා නම් ඒ ගනුදෙනු පියවන්නේ මේකෙන්. මුදල් භාවිතා නොකර සිදු කරන ලබන ගෙවීම් වල වටිනාකමින් 85ක් පමණම පියවන්නේ මේක. ශ්‍රී ලංකාවේ බැංකු අතර ඉහළ වටිනාකමක් සහිත ගනුදෙනු
කාලපමාවකින් තොරව උසස් තාක්ෂණය හා ප්‍රමිතීන් යොදා ගනිමින් පියවීම සඳහා පිහිටුවා ඇති පරිගණක ගෙවුම් ක්‍රමයයි. ශ්‍රී ලංකාවේ බැංකු අතර ඉහළ වටිනාකමක් සහිත ගනුදෙනු කාලපමාවකින් තොරව උසස් තාක්ෂණය හා ප්‍රමිතීන් යොදා ගනිමින් පියවීම සඳහා පිහිටුවා ඇති පරිගණක ගෙවුම් ක්‍රමයයි. ශ්‍රී ලංකාව තුළ මුදල් භාවිතා නොකර සිදු කරන ගෙවීම් වල වටිනාකමෙන් 85% පමණම පියවන්නේ මෙවැයි. මුදල් භාවිතා නොකර කියලා කියන්නේ සමහරට බැංකු අතර සිදුවෙන ගනුදෙනු එක බැංකුවක ගිණුමට හර කරලා අනිත් බැංකුවේ ගිණුමට බැර කරනවා. චෙක්පත් නිෂ්කාසන වගේ ඒවා වටිනාකමෙන් වැඩි ඒවා මේකේ තමයි සිදුවෙන්නේ. එක බැංකුවකින් තව බැංකුවක් භාණ්ඩාගාර බිල්පත් ගත්තොත් ඒවා ලොකු ගනුදෙනු පියවෙන්නේ මේකෙන්. ඊළඟ ලංකා සෙකියු සරලම ක්‍රමේ තමයි සෙකියු මතක තියාගන්න. අපි දැන් ටිකට් ඉස්සල්ලා කතා කරානේ SS කියන එකයි SSDS කියන එකයි. මේක නිර්ලේඛනගත සුරකුම්පත් තැන්පතු පද්ධතියක්. මේකේ තමයි සියලු තොරතුරු තියෙන්නේ. මේක සෙටල්මන්ට් පියවීමේ පද්ධතිය. මේ දෙකේ එකතුව තමයි ලංකා සෙකියු. එහෙම නැත්නම් ඇත්තටම සමහරු ලංකා සෙකියු කියලා වැඩිපුරම කතා කරන්නේ මෙන්න මේ SSDS ඒ කියන්නේ විශේෂයෙන්ම සියලු භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කර වගේ රජයේ සුරකුම්පත් කාටද අයිති කවුරු ළඟ තියෙන්නේ කොච්චරක් තියෙනවද කියන එක පිළිබඳ වාර්තා තියාගන්න තැන තමයි ඇත්තටම SSDS. ඉතින් ඒක තමයි ගොඩාක් විට ලංකා සෙකියු වලින් වෙන්නේ. නමුත් මේ පද්ධති දෙකේම එකතුව තමයි ලංකා සෙකියු කියලා අපි සාමාන්‍යයෙන් පිළිගන්නේ. රජයේ සුරකුම්පත් ලියාපදිංචි කිරීම සඳහා නීතිමය හිමිකම් වාර්තා කිරීම මහ බැංකුව විසින් ආරම්භ කර ඇති විද්‍යුත් පරිගණක ක්‍රමයක්. කිරීමට මහ බැංකුව විසින් ආරම්භ කර ඇති විද්‍යුත් පරිගණක ක්‍රමයක්. මුද්‍රණය කරලා සුරකුම්පත් සහිත භාවිතය වෙනුවට දැන් අද නැහැනේ මුද්‍රිත ඒවා මේ හරහා තමයි සිදුවීමක් වෙන්නේ. මේක SSSS හා SSDS කියන දෙකේ එකතුවෙන් සමන්විතයි. 4S SSDS මේක ලංකා සෙකියු පද්ධතිය කියලා එන්නේ. ඊළඟ ලංකා සෙටල් කියලා කියන්නේ අපි දැන් ටිකට් ඉස්සරලා කියපු RTGS එකයි. ඊට අමතරව දැන් කියපු ලංකා සෙකියු කියන පද්ධතියයි මේ දෙකේ එකතුව තමයි ලංකා සෙටල් කියලා කියන්නේ. එහෙම මතක තියාගත්තා නම් ඇති. තත්කාලීන දලපියුම් පද්ධතිය ලංකා සෙකියු පද්ධති කියන දෙකේ එකතුවෙන් සමන්විත එක. ඊළඟ තවත් පොඩි පද්ධති දෙකක් ගැන ඔබට කියනවා. ඡායාගත පිළිඹු චෙක්පත් නිෂ්කාසන පද්ධතිය. ඔබ දන්නවා චෙක් වල දැන් ගොඩාක් පිට දැන් ඔබ දන්නවනේ චෙක්පත් නිෂ්කාසනය ගැන. චෙක්පත් නිෂ්කාසනයෙන් කියන්නේ බැංකු අතර හුවමාරු වෙන චෙක්පත් වලට අදාළ දැන් මේ ලංකා බැංකුවේ චෙක් එකක්.
මේක මහජන බැංකුවේ චෙක් එකක්. මේ වගේ බැංකු අතර සිදුවෙන චෙක්පත් සම්බන්ධ නිෂ්කාසන කටයුතු දැන් මේ බැංකුවෙන් මේ බැංකුවට රුපියල් 10000ක් යන්න ඕනේ. මේ බැංකුවෙන් මේ බැංකුවට රුපියල් 5000ක් යන්න ඕනේ. ඉතින් මේවා දැන් බැංකු අතින් හුවමාරු කරගන්නේ නැහැ. මහ බැංකුවේ වෙනම තියෙනවා ලංකා ක්ලියර් කියලා සමාගමක්. ඒ ලංකා ක්ලියර් සමාගමේ වෙනම මේ චෙක්පත් නිෂ්කාසන කටයුතු කරනවා. එතකොට මේ බැංකු අතර සිදුවෙන මේ මුදල් සම්බන්ධ පියවීම් කටයුතු මහ බැංකුවේ තියෙනවා හැම වාණිජ බැංකුවකටම අදාළ ගිණුමක්. මහ බැංකුවේ තියෙනවා හැම වාණිජ බැංකුවකටම අදාළ ගිණුම. හිතන්නකෝ ලංකා බැංකුවේ ගිණුමක් තියෙනවා, මහජන බැංකුවේ ගිණුමක් තියෙනවා. එතකොට මෙතන සුද්ධ වශයෙන් වෙන්නේ ලංකා බැංකුව මහජන බැංකුවට 5000ක් දෙන්න ඕනේ, මහජන බැංකුව ලංකා බැංකුවට මහජන බැංකුවට 10000ක් දෙන්න ඕනේ, මහජන බැංකුව ලංකා බැංකුවට 5000ක් දෙන්න ඕනේ. සුද්ධ වශයෙන් ලංකා බැංකුව 5000ක් දෙන්න ඕනේ මහජන බැංකුවට. සුද්ධ වශයෙන් වෙන්නේ ඒකනේ. එහෙනම් ලංකා බැංකුව මහජන බැංකුවට දෙන්න ඕනේ 5000 ලංකා බැංකුවේ ගිණුමට හර කරලා මහජන බැංකුවේ ගිණුමට බැර කරනවා. ඉතින් ඕක තමයි ඇත්තටම චෙක්පත් නිෂ්කාසනයේදී වෙන්නේ. මම සරල අදහසක් මේ කිව්වේ. ඉස්සර මේ චෙක්පත මහ බැංකුවට යවුවා. මේ තොරතුරු බලන්න. දැන් චෙක්පත යවන්නේ චෙක්පතේ තියෙන ඡායාව තමයි යවන්නේ. චෙක්පතේ ඡායාවක්. ඒ ඡායාව ගන්න තමයි මෙතන මුදල් ගාන තියෙන තැන. ඒ වගේම සමහර විට මෙතන චුම්බක තීන්ත අක්ෂර තීරුව ඒත් එක්කම දිනය මේ ඔක්කොම නම මේ තැන්වල ඡායාව යවන්න පුළුවන් ආකාරයට තමයි චෙක්පත මුද්‍රණය කරලා තියෙන්නේ. ඒතර හැම චෙක්පතක්ම බැංකුවල තැන්පත් කරාම බැංකුව කරන්නේ ඒ චෙක්පතේ ඡායාව යවුවට පස්සේ ලංකා ක්ලියර් කියන සමාගම මේ වගේ ක්ලියර් කරනවා. කාටද කවුරුද සුද්ධ වශයෙන් ගෙවන්න ඕනේ. ක්ලියර් කරලා මහ බැංකුවේ තියෙන ගිණුම් මැසුරින් ගලපනවා. ගලපලා එතනින් චෙක්පත් නිෂ්කාසන කටයුතු ඉවර කරනවා. ඒ නිසා ලංකා ක්ලියර් පුජ්‍යලික සමාගම විසින් වාණිජ බැංකුව අතර ගනුදෙනු වන චෙක්පත් නිෂ්කාසනය සඳහා භාවිත කරන පද්ධතිය. චෙක්පත් නිෂ්කාසනය තමයි මේක යොදාගන්නේ. ලංකා ක්ලියර් සමාගම පොදු කාඩ් පත්තා ගෙවීම් ක්‍රමයක් තුලින් මූල්‍ය ආයතන රාශියක් ජාලගත කරලා මේ සේවාව ලංකා පේ සන්නම් නාමයෙන් සිදු කිරීම කරනවා. ලංකා ක්ලියර් සමාගම විසින් වාණිජ බැංකුව අතර ගනුදෙනු වන චෙක්පත් නිෂ්කාසනය සඳහා භාවිත කරන පද්ධතියයි. සීමාහිත ලංකා ක්ලියර් සමාගම විසින් වාණිජ බැංකුව අතර ගනුදෙනු වන චෙක්පත් නිෂ්කාසනය සඳහා භාවිත කරන පද්ධතියයි. ලංකා ක්ලියර් සමාගම විසින් පොදු කාඩ්පත් ගෙවීම් ක්‍රමයක් තුලින් සමාජික මූල්‍ය ආයතන රාශියක් ජාලගත කරලා තියෙනවා. ශ්‍රී ලංකා අන්තර්බැංකු ගෙවීම් පද්ධති ස්ලිප්ස්. අපි කියන්නේ ලොකු වටිනාකමෙන් වැඩි ගනුදෙනු සිදු කරන්නේ RTGS කියලා. ඒ වගේ ටිකක් වටිනාකමෙන් අඩු ගනුදෙනු. වටිනාකමෙන් අඩු ගනුදෙනු සම්බන්ධ පියවීම් සිදු කරන්න බැංකුව අතර පියවීම් සිදු කරන්න භාවිතා කරන පද්ධතියක් මේක. ඒ කියනවා පරිගණක භාවිතා කරමින් බැංකුව අතර සිදුවන ගනුදෙනු පියවන්න භාවිතා කරන ක්‍රමයක්. මෙහිදී ගනුදෙනුකරුවන් විසින් ගෙවීම් කරන්න බැංකුව වලට පූර්ව අනුමැතිය සහිත අඩු වටිනාකමක් ඇති ගෙවීම් නිෂ්කාසනය වෙනවා. T+0 කියලා කියන්නේ ඒ ගනුදෙනුව සිදුවෙච්ච මොහොතේම ඒ පියවීම කරනවා. ආයේ කාලයක් වෙනම දෙන්නේ නැහැ ඒක පියවීම සඳහා. මේකට ලංකා ක්ලියර් සමාගම තමයි කටයුතු කරන්නේ. ජගත් අන්තර්බැංකු මූල්‍ය විද්‍යුත් sannivedana සංගමය. මේක කියන්නේ SWIFT. ඇත්තට මේක sannivedana ජාලයක්. දැන් ඔබ හිතන්නකෝ ලංකාවේ තියෙන බැංකුවකුයි ජපානයේ තියෙන බැංකුවකුයි අතර තොරතුරු හුවමාරු කරගන්න ඕනේ. ජපානයෙන් වාහනයක් මෙහාට ගේනවා. මෙහෙන් කෙනෙක් එකට සල්ලි යවනවා. ඉතින් ඒ සම්බන්ධ ගනුදෙනු පියවීමට ඒ අතර තොරතුරු හුවමාරු කරගන්න ඕනේ. අන්නේ තොරතුරු හුවමාරු කරන sannivedana පද්ධතිය තමයි ස්ලිප්ස් කියලා අපි කියන්නේ. බලන්න ජාත්‍යන්තර වශයෙන් බැංකුව අතර සිදුවන මුදල් පැවරුම් පිළිබඳ කටයුතු කරන sannivedana ජාලයක් මේක.
නවීනතම තාක්ෂණය මත තොරතුරු යවන්නේ මේවෙන්. පදනම් වූ ලෝපුරා මූල්‍ය වෙළඳපොළවල් ආවරණය කරන sannivedana ජාලය. මේ මගින් ජාත්‍යන්තර බැංකු අතර සිදුවන මුදල් පැවරුම් පිළිබඳ කටයුතු කරනවා. මේකෙත් ඔබට පුළුවන් අපි දැන් ඔය කියපුවාට අදාළව මහ බැංකුවේ ප්‍රධාන කාර්යයන් මොනවද? ඊළඟට අපි කිව්වා මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා විනිමය අනුපාත ප්‍රතිපත්තිය නියෝජිත ආයතන කාර්යයන් තමයි විශේෂයෙන්ම රාජ්‍ය ණය කළමනාකරණය කරන ඒවා. ඊට අමතරව EPF සේවක අර්ථසාධක අරමුදල් කළමනාකරණය කරන යටිතල පහසුකම් පත්තිය තමයි RTGS, SSSS, SSDS ඒවා secure settle අන්න ඒවා ඔබට කැමති පරිදි මේක සම්පූර්ණ කරගන්න පුළුවන්. ඊළඟට ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යයන් ව්‍යාපාර කෙරෙහි බලපාන ආකාරය. ඉතින් මහ බැංකුවේ කාර්යයන් ගොඩක් අපි කියවනේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන එක, විනිමය අනුපාත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන එක, ඊට අමතරව කාසි නෝට්ටු නිකුත් කරන එක, ඊට අමතරව අපි කිව්වා මහ වාණිජ බැංකුව වගේ ඒවට බලපත්‍ර ලබා දීමක් කරන එක, රජයේ බැංකුව විදියට කටයුතු කරන එක, ඒ ඔක්කොම. ඉතින් ඒ ඔක්කොම කොහොමද ව්‍යාපාරවලට බලපාන්නේ? ඇත්තටම ව්‍යාපාරවලට මහ බැංකුවේ කාර්යයන් බලපානවා විවිධ ස්වරූපයෙන්. එකක් තමයි රටේ මූල්‍ය ප්‍රතිපත්තිය තුලින් බඩු මිල ඉහළ යන්න දෙන්නේ නැතුව වළක්ව ගන්නවා පුළුවන් තරම්. ඒත් එක්කම විනිමය අනුපාත ප්‍රතිපත්තිය තුලින් විනිමය අනුපාතයේ ස්ථාවරව තියාගන්න විදේශ විනිමය සංචිතය තවදුරටත් පුළුල් කරගන්න උත්සාහ දැරීමක් කරනවා. රටට ගැළපෙන විදිහට කාසි නෝට්ටු නිකුත් කරන්න උත්සාහ දැරීමක් කරනවා. ඒත් එක්කම සේවකයෝ දායකයෝ වෙනුවෙන් EPF එක සේවක අර්ථසාධක අරමුදල් නඩත්තු කිරීම මේ කටයුතු වලට උනන්දු වීමක් වෙනවා. ප්‍රාදේශීය වශයෙන් සංවර්ධනය කරන්න ඒ හැම එකක්ම. ව්‍යාපාර සාර්ථකත්වයට මහ බැංකුව ගොඩාක් ඉවහල් වෙනවා. ඒ තමයි තත්කාලීන දල පියවුම් පියවුම් පද්ධති හරහා ගොඩාක් පිට බැංකුව අතර ගනුදෙනු පියවන්න ඒ තොරතුරු රැස් කරලා තියාගන්න උදව් වෙනවා. ඒ හැරෙන්න රට තුල ආර්ථික මිල ස්ථායීතා උද්දමන පාලනය කරන ඒවා. විනිමය අනුපාත තුලින් විදේශ වෙළඳ කටයුතු ස්ථාවරව තියාගන්න ඒවා. ව්‍යවහාර මුදල් කළමනාකරණය, රාජ්‍ය ණය කළමනාකරණය, අර්ථසාධක අරමුදල් මේ වගේ කාර්යයන් තුලින් ව්‍යාපාරවලට විශේෂ දායකත්වයක් ලබා දීමක් කරනවා. විභාග ප්‍රශ්න කීපයක් තියෙනවා ඔබට. පහත දැක්වෙන්නේ මහ බැංකුව විසින් ඉටු කරන කාර්යයන් කීපයක්. ඔබෙන් අහනවා මේවෙන් නියෝජිත කාර්යයන් මොනවද කියලා. ප්‍රධාන කාර්යයන් නෙමෙයි නියෝජිත කාර්යයන්. නියෝජිත කාර්යයන් තමයි රාජ්‍ය ණය කළමනාකරණය, විදේශ විනිමය පාලනය, ඊට අමතරව සේවක අර්ථසාධක අරමුදල් කළමනාකරණය හා ප්‍රාදේශීය සංවර්ධනය සඳහා ශුද්‍ර මූල්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කරන එක. BCEF. ඊළඟ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන අරමුණක් තමයි මිල ස්ථායීතාව එකක්, අනිත් එක මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව. මේකේ තියෙන්නේ මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව. ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන අරමුණු සඳහන් කරන්න ආර්ථික හා මිල ස්ථායීතාව පවත්වා යාම, මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව පවත්වාගෙන යාම. ආර්ථික හා මිල ස්ථායීතාව පවත්වා යාම, මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව පවත්වා යාම. රාජ්‍ය ණය කළමනාකරණය කිරීමේ වගකීම් පැවරෙන ආයතනයේ තනිකරම රජය වෙනුවෙන් ණය කළමනාකරණය කරන ශ්‍රී ලංකා මහ බැංකුව විසින්. ලංකාවේ මහ බැංකුවේ ප්‍රථම අධිපතිවරයා ඇමරිකන් ජාතිකයෙක් ජෝන් නෙක්ස්ටර්. ජෝන් නෙක්ස්ටර්. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාණිජ බැංකුව අනෙක් ආයතන අධීක්ෂණ කටයුතු කිරීම ගණනකරුවන්ට හිතකර ලෙස බලපාන ආකාර දෙකක්. මහ බැංකුව අනෙක් ආයතනවල අධීක්ෂණ කටයුතු කරාම ඇත්තටම එකක් මහ බැංකුව නිතර මූල්‍ය ආයතන ගැන හොයලා බලලා බලපත්‍ර දීම තුල
මිනිස්සුන්ගේ තැන්පතු වල සුරක්ෂිතතාව ආරක්ෂා වෙනවා. නැත්තම් මිනිස්සුන්ගේ තැන්පතු ආපහු නොදී ඉන්න පුළුවන්. පොලි අඩු කරන්න පුළුවන්. අනිත් පැත්තෙන් හොඳ පොලියක් මිනිස්සුන්ට ප්‍රතිලාභ දෙනවා. දැන් සමහර විට විශ්‍රාමිකයන් ගොඩාක් විට ආදායම් ලබන්නේ යම් පොලියෙන්. ඒවා රැකලා දෙන ඒවා. ඊට අමතරව ගනුදෙනු කරුවන්ගේ විශ්වාසය වගේ දේවල් ඉහළ නංව ගන්න මහ බැංකුව කටයුතු කරන ඒවා. ඒ එක්කම ආයෝජන ඉතිරි කිරීම විකල්ප ලැබීම. ඒ කියන්නේ මහ බැංකුව බැංකුවල අධීක්ෂණ කටයුතු කරනකොට තැන්පතු ගිණුම් හරහා මිනිස්සුන්ට ආයෝජන අවස්ථා ගොඩාක් උදා වීමක් වෙනවා. ඒකට හේතුව සාමාන්‍යයෙන් මහ බැංකුව කියනවා ඉතුරුම් වලට පොලි මෙච්චරයි වෙනත් ආයෝජනය කරනවා නම් මෙච්චරයි. ඒකට ඒ හරහා මිනිසුන්ට සුවිශේෂ ආයෝජන අවස්ථා ඉතුරු කිරීම තුළින් මහ බැංකුව ලබා දීමක් කරනවා. ඒකට එවැනි කාරණා තමයි තියෙන්නේ. එතනින් අපේ මේ මූල්‍ය ආයතන කියන කොටස සමහර වෙනවා. ඉතින් ඒ ගැන පොඩ්ඩක් ඔබේ සටහන බැලුවහම ඔබට තවත් මේ පිළිබඳ අවබෝධයක් ලැබෙයි. සමහර ඒවා කියවලාම තමයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඔබට තියෙන්නේ මේවා පිළිබඳව පොඩ්ඩක් දැනුවත් වෙලා අවබෝධයෙන් කටයුතු කරන එක. හොඳයි. අපි එමනම් මේ කොටස අද මෙතනින් හමාර කරනවා. ඔබ සැමට සුබ දවසක්.